ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේලාගෙන් নমස්කාර පූර්වක අවසර සිප්‍රෝ ආයතනයේ අධිපතිතුමන් ආචාර්ය මණ්ඩලයේ හිතවතුන් හිතවතියන් වගේම සුජිත් දිසානායකයන් ගෙනුත් දූදරුවන් ගෙනුත් අවසර මම බලාගෙන හිටියා 2013 ඉඳලම ආරම්භක දවසේ පටන් 2020 දක්වාම මම සුජිත්ගේ ප්‍රබුද්ධ සමාජයට ගොඩ වැදුණා. ඒක බලාගෙන ඉඳිද්දි මට නිහතමානී සතුටක් ඇති වුණා. මොකද මම වයසට ගිය හැටි පවා මට ඒකේ පෙනුණා. 2013 ඉඳලා අද දක්වා ආඩම්බරයක් ඇති වුණා. සුජිත් මගෙන් ඉගෙන ගත්තේ පෙරාදිනිය සරසවියේදී. ඔහු සරසවියේ ඉගෙන ගන්න කාලෙත් ඔහුට ප්‍රබුද්ධ කවි පොත ඉගෙනුවේ මම හිතුවේ නෑ සුජිත් මේ ප්‍රබුද්ධ කවි පොත තමන්ගේ ජීවිතය බවට පරිවර්තනය කරගනී කියලා. මගේ පළමු කණ්ඩායම් වල තමයි සුජිත් දිසානායකයන් හිටියේ. මේ දරුවන්ටත් මම ස්තුතිවන්ත වෙනවා. මොකද අපේ රටේ පාසල් වල උනත් සාහිත්‍ය කලාව පිළිබඳව සජීවී නිරූපණ දකින්න ලැබෙන්නේ නැහැ. ටියුෂන් පන්ති වල කොහොමටත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. දැන් අපි මේ දැක්කේ නිවේදනය කළේ පන්තියේම දරුවෝ සරස්වති නැටුම නැටුවෙත් පන්තියේම දරුවෝ. මට බලාගෙන ඉඳිද්දි මතක් වුණා තයෝ ධර්ම ජාතකය. තයෝ ධර්ම ජාතකයේ තියෙන්නේ එක වඳුරු රජෙක් තමන්ගෙන් පස්සේ පැවතෙන එක වඳුරු පැටියෙකුටවත් රජකම බාර නොදෙන්න හැම වඳුරු පැටියෙක්ම ආදරය කරන්න කියලා අල්ලගෙන මේ වඳුරු තාත්තා හැම වඳුරු පැටියෙක්ගෙම වෘෂණ කෝෂ මිරිකලා ඔහු අකර්මණ්‍ය කරනවා. සදහටම මේ වඳුරු රජාට ඕන උනේ හැමදාම මම රජා විදියට ඉන්න. ඔය අතරේ තවත් වැඳිරියකට පුතෙක් උපදිනවා. ඒ වැඳිරි පුතාට ඉපදිච්ච දවසේ ඉඳලා කියනවා උඹේ තාත්තා විශ්වාස නැහැ. අතට ගත්තොත් වහාම පැනපන්. කිව්වා වගේම වඳුරු පැටිය තාත්තගේ අතෙන් පැනලා ගහට නගිනවා. ඌ බේරෙනවා. පසු කලෙක මේ වඳුරු පුත්‍රයා තාත්තා මැරුණම රජ බවට පත් වෙනවා. මේ කතාවේ අරමුණ උනේ අපි කරන නරකම දේ තමයි අපෙන් පස්සේ තව කෙනෙකුට නායකයෙක් ඉතිරි නොකිරීම. ඒක දේශපාලනයේදීත් එහෙමයි. අනිත් හැමතැනකදීවත් එහෙමයි. මට සතුටක් ඇති උනේ මට පුළුවන්කම ලැබුණා මේ ගාල්ලේ හැම උත්සවයකටම සහභාගී වෙන්න. ඒක තවත් ආඩම්බරයක් තියෙන්නේ මේ ගාල්ල කියන්නේ මගේ ගම. මං ඉපදුනේ ඇත්තිලිගොඩ කියන මේ ගාල්ල ප්‍රදේශයේ. ගාල්ලට මට හැම අවුරුද්දෙම එන්න ලැබුණේ සුජිත් හින්දා. සුජිත් වගේ අනුප්‍රාප්තිකයෙක් හැදුවේ නැත්තම් මට මෙහෙම උත්සවයකට අද එන්න වෙන්නේ නැහැ. මම මේ දූල පුතාලටත් කියන්නේ දෙමව්පියන්ටත් විශේෂයෙන් අනුප්‍රාප්තිකයෙක් හදන්නේ නැති දේශපාලකයා පක්ෂයත් එක්කම විනාශ වෙනවා. ඒක අපේ රටේ දේශපාලන පක්ෂ හැම එකකම එක දේශපාලකයෙක්වත් අනුප්‍රාප්තිකයෝ හදන්නේ නැහැ. ගුරුවරු හැටියට මමත් අනුප්‍රාප්තිකයෝ නිර්මාණය කරන්නට ඕන. මම මේ ටික මේ මුලින්ම කිව්වේ සුජිත් කියන්නේ කවරෙක්ද කියලා ඔබට කියන්නේ.
මට අර එදා දුක දැනුත් තියෙනවා. සුජිත් පේරාදෙනි සරසවියේම හිටියා නම් ගාල්ලට විතරක් සුජිත් සීමා වෙන්නේ නැහැ. මම මුළු ලංකාවටම චරිතයක් බවට පත් වුණා වගේම සුජිතුත් ලංකාවටම චරිතයක් වුණා නම් තමයි මේ ගුරුවරයෙකු හැටියට මගේ තියෙන ආශාව. අද මගේ දේශනයට ගිය අවුරුද්දේ නැති කීපයක් මං එකතු කළා. ඒ තමයි ඉස්සෙල්ලම මම ඔබට කවියක් අහන්න දෙනවා. හැබැයි ජන කවියක්. මේ කවියෙන් මෙතන ඉන්න දූලා ගොඩාක් නිරූපණය වෙනවා. මොකද අපේ සමාජයේ ගමන් මාර්ගයේ වැටිලා තියෙන්නේ පුත්තු හරහා නෙවෙයි. මොකද අපේ රටේ පාසල් ගුරුවරිය ඉස්කෝල ආක්‍රමණය කළා ඉවරයි. ඉස්කෝලේ පිරිමි ගුරුවරු අතුරුදහන්. ඒ හින්දා ටියුෂන් එකට එන්නේ පිරිමි ගුරුවරු ඉන්නේ ටියුෂන් එකේ විතරයි. විශේෂයෙන් පුත්තුන්ට පන්ති කාමරේ ඉගෙන ගන්නකොට පරමාදර්ශී සිංහල ගුරුවරයා හෝ ආර්ථික විද්‍යා ගුරුවරයා හෝ ඉස්කෝලේ නැහැ. ඔහුට අද්දිගට අඳින්න කාර් එකකින් එන ගුරුවරයා දිහා බලන්න අද ශිෂ්‍යයාට අවසරයක් නැහැ. ඒ හින්දා පුත්තු පන්තිය කොන් වෙනවා. දූලා විතරක් ඉගෙන ගන්නවා. මන් දවසක් දූලා පුත්තුන්ගෙන් ඇහුවේ ඇයි පුතේ ඉගෙන ගන්න නැත්තේ? අනේ සර් ඉගෙන ගන්න එක ගෑනුන්ගේ වැඩක් නේ. අපේ කොල්ලෝ හිතන්නේ ඉගෙන ගන්න එක ගෑනුන්ගේ වැඩක්. මං ආයි ඇහුවා ඇයි පුතාලා එහෙම වුනේ? නෑ සර් අපිට උගන්වන්නේ මැඩම්ලානේ. මැඩම්ලා කෙල්ලෝ දිහා බලාගෙන විතරයි උගන්වන්නේ. අපි දිහා බලන්නේ නෑ. මම මැඩම්ලාගෙන් ඇහුවා ඇයි ඔයාලා මේ පුත්තු දිහා බලන්නේ නැතුව උගන්වන්නේ? එතකොට මැඩම්ලා කියනවා සර් නම් කියයි ඕකුන් දිහා බලාගෙන ඉගෙනුවොත් ඕකුන් අපිට ඇස් ගහනවලු. කොහොම හරි අපේ රටේ අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ගෙන් 90%ක් අද කාන්තාව. ප්‍රාදේශීය ලේකම් තනතුරේ 80%කට කිට්ටු කාන්තාව. සියලු ග්‍රාමසේක වක තනතුර හැදුවේ පිරිමින්ට. ඒකේ 90%ක් ඉන්නේ කාන්තාව. වෛද්‍ය වෘත්තිය මම නවලෝක රෝහලට ගියා බෙහෙත් ගන්න. රෝහලේ නැවතුවම එක වෛද්‍යවරියක් ඉන්ජෙක්ෂන් එකක් ගැව්වා. අනිත් වෛද්‍යවරිය බෙහෙත් දුන්නා. මං ලැජ්ජාවේ බැරි තැන ඇහුවා මේ ස්පිරිතාලේ පිරිමි නැද්ද කියලා. ඔය ඉන්නේ වාට්ටුවල කියලා කිව්වා. ගෑනු බෙහෙත් දෙනවා පිරිමි ලෙඩ වෙලා. පිරිමි සමාජය බිඳ වැටිලා. මම මේ ඉන්න පුත්තු ටිකටයි මේ කියන්නේ පුතේ වහාම ඉගෙන ගන්න. මොකද තව අවුරුදු 5ක් ගියොත් බිරිඳ ගෘහමූලික වෙලා මිනිහා ගෘහ අමූලික වෙනවා. කියන අලුත් සිංහල වචනයකුත් ශබ්දකෝෂෙට එනවා. මේක මනාව දැනගන්න ඕන දූල පුතාලා දෙගොල්ලම පුත්තු ඉගෙන ගත යුතුයි. මොකද පුතුන් නැති රටක් වැඩක් නැහැ. මං කියවනේ දූලා ගැන කවියකින් මම වැඩේ පටන් ගන්නෙ කියලා. අහලා බලමුකෝ පරණ ජන කවියක් දූලා ගැන ලියලා තියෙනවා. දියණියක් නැති ගෙදර හරියට මල් ගසක් නැති මිදුල වාගේ මල් ගසක් නැති ගෙදර හරියට දෙවිවරුන් නැති දෙවොල වාගේ දෙවිවරුන් නැති දෙවොල හරියට උන් සඳක් නැති අහස වාගේ උන් සඳක් නැති අහස
හරියට දියණියක් නැති ගෙදර වාගේ දියණියක් නැති ගෙදර හරියට මල් ගහක් නැති මිදුල වාගේ මල් ගහක් නැති මිදුල හරියට දෙව්වරුන් නැති දෙවොල වාගේ දෙවිවරුන් නැති දෙවොල හරියට පුන් සඳක් නැති අහස වාගේ පුන් සඳක් නැති අහස හරියට දියණියක් නැති ගෙදර වාගේ දුවෙක් උපදින්න නම් දූගේ අම්මයි තාත්තයි අනන්ත අප්‍රමාණ පින් කරන්න ඕන. පින් වැඩි ගෙවල් වල දූලා වැඩි. ඒකේ තේරුම ඇයි දුවෙක් එච්චර වැදගත්? හේතුව තමයි හාමුදුරුවනේ ලංකාවේ අම්මා තාත්තලා වයසට යනකොට ඒ අම්මා තාත්තට සලකන්නේ පුතා නෙවෙයි. අපි දේපල දෙන්නේ පුතාට. ඉඩම දෙන්නේ පුතාට. කුඹුර දෙන්නෙත් පුතාට. අපි පුතාගේ ගෙදරත් නවතිනවා. ටික දවසකින් අපි පුතත් එක්ක වැඩි කල් ඉන්න බෑ මොකද අපේ ලේලි ඉන්නවනේ. හුඟක් ලේලිලා ලෑලිනේ. එඳ ලෑලි එක්ක ඉන්න අමාරුයි. මෙලෝ දෙයක් දුන්නේ නැති දූගේ ගෙදෙට්ට ඔන්න අම්මයි තාත්තයි රිංගනවා. මෑණිවරුනි ඔබ මෙතෙක් සලකලා තියෙන පුත්තුන්ට නම් ඔබට හොම්බෙන් යනකොට මතක් වෙයි දූට ටිකක් සැලකුවා නම් හොඳයි කියලා. දූලටත් මම කියන්නේ දුවේ අද ඉඳලා ගෙදර ගිහිල්ලා අම්මගේ තාත්තගේ ඇඟේ හැප්පිලා ඒ දෙන්නටම කියන්න අම්මේ ඔය දෙන්නගේ ඉන්ෂුරන්ස් එක මම නොපමාව වාරික ගෙවන්න කියන්නේ. දුවෙක් තමයි සමාජයේ වැදගත්ම චරිතය. දූ ගැන සින්දුවක් තියෙනවා ඔබට කියන්න කරුණාරත්න දියුල්ගනේ කියපු අපේ ගාල්ලේ රත්නශ්‍රී ලියපු මේ ගීතය අහලා බලමු. දූලා දෙන්නෙක් හිටපු රත්නශ්‍රී එක දුවෙක් හිටපු කරුණාරත්න දියුල්ගනේ එකතු වෙලා දූලා ගැන මොකද කිව්වේ? තනියම එනාවේ
මගේ දුවේ ඔබ අවදියෙන් නම් මේ රැයේ මිහිරිම වෙලාවයි ගන කළුවරට අප මෙම් කළුත් නිර හඳ තරුවලට ණයගති ලොව දුන්නු දේවල් අද අපිට නෙත ලොවට පෙරලා දෙය යුතුයි ඔබ මේ ලොවට මුළු ලොවම ඔබටත් ආදරේ මගේ දුවේ ඔබ අවදියෙන් මේ රැයේ මිහිරිම වෙලාවයි දොරවැරන් එළියට ආවොතින් මේ මිහිරි දේවල් ඔබටමයි රත්නශ්‍රී ලියපු මේ ගීතයේ තේරුම මගේ දුවේ ඔබ අවදියෙන් නම් රැයේ මිහිරිම ඇරන් එළියට ආවොතින් මේ මිහිරි දේවල් නුඹටමයි රත්නශ්‍රීට දූල දෙන්නයි දියුල් ගණේට එක දුවයි දූල තුන් දෙනෙක්ගේ තාත්තලා මේ සින්දුව කිව්වේ අපේ දියණිවරුන්ගේ සිත් තුලටත් තාත්තා අම්මගේ හිත් තුලටත් කාවද්දන්න දුවෙක් උපදින්නේ දෙමව්පියන්ගේ වාසනාවට බව කියන්නේ. මට වර්තමාන ගීත රැල්ලෙන් මේකට ගීතයක් දෙන්න බෑ. මොකද අලුත් තරුණ පරම්පරාවේ ගොඩක් සින්දු නෙමෙයි ගෑනුන්ට වඳින ගාථා જાතියක්. එකක් අහලා බලමුද? පොඩ්ඩක් කෙටියෙන් එක හිතක් නැති බවක් ඔබ නොලැබෙන බව දැනත් මියදුනා පෙම නිසා මා බూరుවේ කිරත්තරන් ඔබ රන් කඳක් ඉස්තරම් දුන්නේම මට දුක් ගොඩක් පෙරෙනවා හොටු පවා මට ඇඬෙනවා රත්තරන් මා මල්ල දවසට ගම වටේ තියෙන තාප්ප පුරා ඔය සුදු දැතින් පාප්ප අරගෙන ගන්න සුදු නෝනා මා මල්ල දවසට ගම වටේ තියෙන තාප්ප පුරා ඔය සුදු දැතින් පාප්ප අරගෙන ගන්න සුදු අම්මියා. දැන් මේ ගීතය මම මුලින්ම ඉදිරිපත් කළේ මොකද මේකේ තියෙනවා හොටුත් පෙරෙනවලු. මං වගේ බూరుවෙක් නැල්ලු. ඔගේ තව තැනක තියෙනවා මම පනිනවලු වාහනයකට මැරෙන්න. ඊළඟට කියනවා එයා මාමල දවසක ගම වටේම ඇති තාප්ප පුරා ඔය සුදු දෑතින් පාප්ප අරගෙන ගාන්න සුදු අම්මියා. දැන් මේ කොල්ලා මැරිලා. දැන් මැරුණු කොල්ලා අර ජීවත්ව ඉන්න සුදු අම්මියා හින්දායි මැරුණේ. මේක සුදු අම්මියට කියනවා පාප්ප අරගෙන ඔය සුදු දෑතින් ගාන්න සුදු අම්මියා. මෙච්චර කොල්ලෝ පාච්චල් වෙන්න ඕනද ගෑනු ළඟ? ඒකයි මම කිව්වේ
මේවා ගෑනුන්ට වඳින ගාථා જાතියක් කියලා. ඔය සින්දුව හරියටම තේරිච්ච ලංකාවේ කොල්ලෝ ටිකක් දැනට මාස 2කට කලින් සියලු තාප්ප හුණු ගාලා චිත්‍ර අඳින්න පටන් ගත්තා. උන් දැනගත්තා නැත්තම් මේ සුදු අම්මියාලාගේ අත්වලින් මැරිච්ච කොල්ලෝ ගැන සුදු නෝනලා පාප්ප කැත කළොත් ඒකට විරුද්ධ බුද්ධිමත් પરම්පරාව තමයි තාප්ප සරසපු තාරුණ්‍යය. ඇත්තටම දුවේ ඔබ 2020ට පිය නගන්නේ හොඳ වර්ෂයකට. මේ ලංකාවේ අලුත්ම දර්ශකයක ආරම්භය. අපේ කලින් නිවේදකතුමා කිව්වා මේක දියුණු වෙමින් පවතින රටක් කියලා. නෑ. මේක දියුණුව කරා වේගයෙන් යන රටක් වෙලා. කොල්ලෝ චිත්‍රාන්දිනවා, දූලා කුඹුරට බැහැලා පුරන් කුඹුරු අස්වද්දනවා. ත්‍රිරෝද රත සංස්කෘතියෙන් පිරිමි ළමයි ගැලවෙන්න පටන් අරගෙන. දුවේ මම පෙරේදා හිටියේ බඩල්ගම කියන ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක. මට දූලා 3000ක් අමතන්න හම්බුණා එතනදී. දූලා 3000 වැටුප රුපියල් 20000යි. මේ දූලා 3000ම රුපියල් 20000 වැටුපට ඇඟලුම් කම්මල් වලට ගිහින් ඇත්තටම රෙදිත් නිකන් දෙන රටේ, පොතුත් නිකන් දෙන රටේ, බේතුත් නිකන් දෙන රටේ, නොමිලේ ඉස්කෝලවල උගන්නන රටේ දූලා නවතින්නේ ඇඟලුම් කම්හලේ නම් පුත්තු ටික නවතින්නේ ත්‍රිරෝද රතවල නම් ඒක 2020 දී නවතින්න ඕන. මම කැමති නෑ කොග්ගලදි හරි කටුනායකදි හරි මේ ආදරණීය දියණිවරුන් එතන ඉඳීවි කියලා. මොකද ඔබ නැගිටින්න ඕන රජයෙන් දෙන පොතයි ඇඳුමයි නොමිලේ බේත් ටිකයි අරගෙන ඒකෙන් නැගිටින්න ඕන. මොකද මම ඉස්කෝලේ යනකොට මට සපත්තු දෙකක් තිබුණේ නැහැ. මොකද අපේ ගෙදර 11ක් විතර හිටියා. මම 4ද කොහෙද? ඒ තරම් අපේ ගෙදර සෙනග. හොඳ වෙලාවට මං ඉපදින කාලේ දොස්තර සාපියා හිටියේ නැහැ. හිටියනම් මම නැහැ. ඇත්තටම දැන් අපේ ගෙවල් වල සෙනග අඩුයි හාමුදුරුවනේ. ඉස්සර 11ක් හිටියාම එක්කෙනෙක් පන්සලට පූජා කළා. තව එක්කෙනෙක් යුද්ධ හමුදාවට දුන්නා. දෙන්නෙක් කැම්පස් එකට යවලා වැලිකඩටත් එකෙක් යවුවා. නැත්නම් වැලිකඩ පාඩු වෙනවනේ. අද සෙනග හිඟයි ගෙදර. මේ සංස්කෘතිය තුල සපත්තු නැතුව ඉස්කෝලේ ගිය මම ඇත්තටම මං ඉපදුනේ බදුල්ලේ පොලේ එළවලු විකුණන්. මම ඉපදුනේ ගාල්ලේ වුණාට තාත්තා බදුල්ලේ. පොලේ බඩු විකුණනවා කියන්නේ අද ඉරිදනේ. මම මේ தത്വෙට නොආවනම් අද මම බදුල්ලේ පොලේ එළවලු විකුණන්ඩයි හිටියේ. මම වෙනස් කළේ පුතේ අධ්‍යාපනය. ගුරුවරු අම්මා තාත්තා නෙවෙයි. අම්මා තාත්තා අපිව ඉස්කෝලේ යවුවේ අපි 11 දෙනා ගෙදර ඉන්නකොට ගහ ගන්නවා. ගෙදර නිකන් පුදු කුඩු ඉරිප්පු වගේ. අම්මා යන්න ඇරලා වැඳලා කියනවා 5 වෙනකල් එන්න එපා පුතේ කියලා. අපි ඉස්කෝලේ ගියේ මහාචාර්යවරු වෙන්න නෙවෙයි. අම්මා ගෙදරින් එළවපු හින්දා. සපත්තු දෙකක් නොතිබිච්ච මම නිතරම ඉන්නේ පන්තියේ පිටිපස්ස පේලියේ. ඉස්සරහා ඉන්න ලැජ්ජයි. පස්සේ තමයි මට තේරුනේ පන්තියේ හොඳම ළමයි ඉන්නේ පිටිපස්ස පේලියේ. උන් කොච්චර හොඳද කිව්වොත් උන් සර් උගන්නනකොට බත් කනවා. ඊළඟට උන්ගේ බත් එක මටත් දෙනවා. ඔය ඉස්සරහ පේලියේ ඉන්න අය ඉන්නවනේ. උන් කවදාවත් උන්ගේ බත් එක කාටවත් දීලා නැහැ. උන් ටීචර්ට ගොට්ට අල්ලන අය.
ශ්‍රේෂ්ඨයෝ ඉන්නේ පන්තියේ පිටිපස්සේ. පිටිපස්සේ ඉඳගෙන ඉස්සරහ පේලියේ කෙල්ලෝ 5 දෙනෙක් ඉන්නවා. උන්ගේ ඔළුවල වේගයෙන් දුවන උකුණා පිළිබඳ පර්යේෂණ කරනවා. අපි ඒකට කිව්වේ පෝස්ට් ග්‍රැජුවේට් ඩිග්‍රී කියලා. පිටිපස්සේ ඉඳන්නේ ඩිග්‍රිය ගහන්නේ. ඉතින් දුවේ අධ්‍යාපනය තමයි දූල පුතාලට නැගිටින්න පුළුවන් හොඳම මාර්ගය. ඉන් ගුරුවරයා අති ශ්‍රේෂ්ඨයි. ගුරුවරු නැත්තම් ඔබ මෙතන නැහැ. මම ගුරුවරයෙක් වෙච්ච හින්දා සුජිත් ගුරුතුමා ඔබේ ගුරුතුමා වුණා. මම සුජිත් නැමැත්තෙක් පේරාදෙනියෙන් හැදුවේ නැත්තම් ඔබට සුජිත් ගුරුතුමා නැහැ. ගිය පාර මම කරපු කතාව හින්දා Facebook සංස්කෘතිය උඩ පැන මට පහර දුන්නා. මොකටද? සුජිත්ව වර්ණනා කිරීම ගැන. මේ ගාල්ලෙම අය පිට අය නෙවෙයි. අපේ සරසවියේ උපකලුපතිතුමාටත් පෙස්සමක් ගහලා තිබුණා. ඇයි ගාල්ලේ ගිහිල්ලා මෙහෙම කතාවක් කළේ කියලා. අපේ උපකුලපතිතුමා මට ඒ ගැන කතා කළේ නෑ. මොකද අපේ උපකුලපතිට අයිතියක් නෑ අපි දේශන පවත්වන තැන් ගැන හොයන්න. එදා කිව්ව දේ මං ඕන් අදත් කිව්වා. පුළුවන් නම් ගාපියව පෙත්සන් මං ආඩම්බර වෙනවා. තවත් සුජිත්ලා 4 දෙනෙක් හදන්න ඕන. එතකොට මට ගාල්ලට එන්න පුළුවන්. අම්බලන්ගොඩට යන්න පුළුවන්. මාතරට යන්න පුළුවන්. සුජිත්ලා උගන්වන්නේ අම්මා තාත්තට තේරෙනව ඇති ළමයි විනාශ කරන දර්ශනයක් නෙවෙයි. දැන් පුත්තුන්ට ටිකක් දුක ඇතිනේ පුත්තු ගැන මුකුත් කිව්වේ නැහැ කියලා. මේ ඉන්නේ සවි. සවි කියන්නේ කවි. පුදුමේ කියන්නේ නමත් සවි කියන්නේත් කවි. සුජිත් මං දේශනවලට යනකොට ඉස්සර 100 කෙනෙක් එක්කරන් ගියා. පස්සේ 100 කවි කියනකොට කෙල්ලෝ ඈනුම් අරින්න ගත්තා. පස්සේ මම මේක හොයාගත්තා. මේක කවි කියනකොට ළමයි ඒව පාඩම් කරන්න ගත්තා. මොකද කියලා මම දන්නේ හේතුව. මොගේ පෙනුමෙත් තරමක වනචර ගතියක් තියෙනවා. ඔය ඔක්කොම එකතු වෙලාද බන්දා මේ ජන කවි ළමයි පාඩම් කරනවා. අහලා බලමු සවි පුත්තු ගැන කවියක්. පුතනුවෙක් නැති ගෙදර හරියට රන්නිරක් නැති අහස වාගේ රන්නිරක් නැති අහස හරියට ඇත් රජෙක් නැති වනය වාගේ ඇත් රජෙක් නැති වනය හරියට රජ කෙනෙක් නැති නුවර වාගේ රජ කෙනෙක් නැති නුවර හරියට පුතනුවෙක් නැති ගෙදර වාගේ පුතනුවෙක් නැති ගෙදර හරියට රං ඉරක් නැති අහස වාගේ රං ඉරක් නැති අහස හරියට ඇත් රජෙක් නැති වනය වාගේ ඇත් රජෙක් නැති වනය හරියට රජ කෙනෙක් නැති නුවර වාගේ රජ කෙනෙක් නැති නුවර හරියට පුතනුවෙක් නැති ගෙදර වාගේ ගෙදරට පුතෙක් අත්‍යවශ්‍යයි. පුතා තමයි නංගිලගේ ආරක්ෂකයා. හොඳට හොයලා බලන්න අනාථ වෙන හැම දුවෙකුටම අයියෙක් මල්ලියෙක් නැහැ. මොකද ලංකාවේ දූලා අම්මා තාත්තට බය නැහැ. දූ ඉරිදා පන්ති යනවා කියලා එළියට ඇවිල්ලා යනකොට අම්මා අහනවා කොහෙද අද යන්නේ? අම්මා කට වහගෙන ඉන්න අම්මා. අම්මා කට වහගන්න. හැබැයි හැම කෙල්ලෙක්ම බයයි අයියට. අනේ අපේ අයියා ඉන්නවා අද නම් බෑ. අයියා කියන්නේ හාමුදුරුවනේ පන්සලේ ඉන්න නඩු නැති අධිකරණ සංඝනායක වගේ. ගෙදර ඔක්කොම නඩු විසඳන්නේ අයියා. පිරිමි ළමයෙක් අනිවාර්යයෙන්ම විශිෂ්ටයි. දැන් අපේ පවුලේ
මම විශ්වවිද්‍යාලයේ උගන්වනවා. තව මල්ලි කෙනෙකුත් මං වගේම උගන්වනවා. අපි එක්කෙනෙක් ආමියකට දුන්නා. එයා විශ්‍රාම අරන් ඇවිල්ලා එයා තමයි අපේ ගමේ ග්‍රාම සේවක කියලා හිතාගෙන ඉන්නේ. එයා ග්‍රාම සේවක නෙවෙයි. එයා තමයි කෙනෙකු මැරුණම ගමේ වලවල් හැරීම බාරව ඉන්නේ මගේ මල්ලි. පෙරහැර කරන්නේ මගේ මල්ලි. පන්සලේ දායක සභාවේ ඉන්නේ මගේ මල්ලි. එහෙම එක එක චරිත අපේ ගෙවල් වල හිටියා. දැන් මට ඉන්න එක දුවයි. පුත්තු දෙන්නයි. මම මගේ පුත්තු දෙන්නට කවදාවත් මගේ දූගේ ඇඟට උඩින් පනින්න දුන්නේ නැහැ. කොල්ලෝ මගෙන් ඇහුවා අපි ඔටුවද කියලා. මං කා නෑ ඔටුව නෙවෙයි පනින්න නම් බෑ. මම මගේ පේරාදෙනියේ මහගෙදර සුජිත් දන්නවා. ඒක ලිව්වේ මම මගේ දූට. පුත්තු දෙන්නට නෙමෙයි. දෙයක් වේ නම් සුදුස්සාටම අයිති විය යුතු. ගේ ලිව්වේ දූට පුත්තුන්ට පාඩමක් උගන්වන්න. මගේ එක පුතෙක් ඉන්නේ සුජිත් ජපානයේ. එයා මේ ළඟදී මට කෝල් එකක් ගත්තා. කෝල් එකෙන් මට කතා කරන ගමන් මගේ පුතා හුරේ කියලා කෑ ගහනවා. ආයි කතා කරනවා. ආයි හුරේ කියනවා. මං කතාව නවත්තලා මොකටද පුතේ හුරේ ගන්න? නෑ අප්පච්චි මම බැදලා ඉන්නේ ජපන් කාන්තාවක්නේ. දැන් මේ ජපානයයි ඇමරිකාවයි අතර තරඟයක් යනවා ටීවී එකේ. ඉතින් මගේ ගෑණි මට කියලා තියෙන්නේ ජපානේ දිනන හැම වෙලාවකම එයා හුරේ දානකොට තෝත් හුරේ දාපිය. දැන් මගේ එක හුරේ දානවා ලංකාවට බැහැෙන. නැත්තම් අප්පච්චිමනේ පුරුදු කළේ නංගිට ගරු කරන්න. මං ඉතින් ගෑණිට ගරු කර හුරේ දදා ඉන්නවා. නැත්තම් අප්පච්චි ජපානේ දිනනවට මම බින්දුවක්වත් කැමති නෑ. ඒත් මේ ජප්පි එක්ක බෑ හුරේ නොදා. ඇත්තටම පුතෙක් ඉන්න ඕන ගෙදරට. මගේ කොල්ලෝ දෙන්නා මම වරක් තායිලන්තේ යනකොට මගේ දූ සාමාන්‍යයෙන් දිග ඇඳුම් අඳින්නේ. පුත්තු දෙන්නා නංගිට කොට සායක් අරන් දුන්නා. මගේ දූ කිව්වා මට මේක අඳින්න බෑ. නංගි ඔබ බය නැතුව ඔක ඇඳපන්. තායිලන්තේ ඔක්කොම කොට ඇඳුම් අඳින උන් ඉන්නේ. පුත්තු දූට කිව්වා ඔයා දිග ඇඳුම් ඇඳ කියලා කොල්ලෝ හදන්න බෑ. ඔයා කොට ඇඳුම් ඇඳලා කොල්ලන්ට අඟවන්න ඕන අයියේ මේවා කකුල්. මොකද ලංකාවේ පිරිමින්ට කකුල් දැක්කම කුලප්පුව හැදිලා වලිප්පුවක් හැදෙනවා. ඒක නැති කරන්න නම් කල යුතු කකුල් එළියේ තබා ගැනීම. දැන් බලන්නකො බැල්ලියෝ හතරම එළියේ. කවදාවත් බැල්ලියන්ට අතවර කරනවද බල්ලෝ? බල්ලන්ගේ සිරිතක් තියෙනවා. බැලි පැටියක් ඉපදිලා ඒ බැලි පැටියා වැඩිවිය පැමිණෙනකල් කිසිම බල්ලෙක් ඒ බැල්ලි පැටිය ළඟට යන්නේ නැහැ. ගිහිල්ලා රවුමක් කැරකිලා බලලා එනවා තාම ලොකු වෙලා නැහැ කියලා. බල්ලා බැල්ලි පැටිය ළඟට යන්නේ ඇය වැඩිවිය පැමුණුනොත් විතරයි. මං කියන්නේ බොරු නම් අද ගෙදර යන ගමන් මගදී හම්බ වෙන පළවෙනි බල්ලගෙන් අහන්න අත්තනායක සර් මෙහෙම කතාවක් කිව්වා ඇත්තද කියලා. සහතික ඇත්ත. එහෙනම් මගේ දුවට කොට ඇඳුම් අඳන්න පුරුදු කළේ පුතා. නංගි බය නැතුව නුවර ඇවිදින්න අපි දෙන්න පිටිපස්සෙන් එනවා. ඔයාට කරදර කරන්න අපි දෙන්නේ නැහැ. ඇත්තටම ඒකේ සමාජ දර්ශනයක් තියෙනවා. ඒ තමයි පිරිමිවන අපිට ගෑනුන්ගේ කකුල් දැකීම අපි කුලප්පු වෙන්න හේතුවක්. පුතේ පිරිමි අමුඩේ කියන භයානක ඇඳුම ඇඳගෙන වෙලේ හානවා. දූල කවදාවත් අහලා තියෙනවද යක්කල මුල්ලේ වෙල්යායක සීසාමින් සිටි ගොවියෙකු දුටු ප්‍රබුද්ධ සමාජයේ දියණිවරු 3 දෙනෙක් ගොවියා රැගෙන කැලෑවට ගියෝය. අතවරයටපත් ගොවියා කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි.
ඒ කියන්නේ දුව කිසිම ගෑනු කෙනෙක් මිනිහෙක් අමුඩ ගහන් හිටියා කියලා ඌ කෙරේ රාගයෙන් බැඳෙන්නේ නැහැ. පිරිමියෙකුට වුන් ආදරය කරන්නේ ආදරය කරන පිරිමියාට පමණයි. ඔබේ විෂය නිර්දේශයේ තියෙනවා කුණ්ඩලකේසී කතාව නේද සුජිත්? ඔය කුණ්ඩලකේසී කතාවේ ඉන්නේ එකම දුවෙක් තාත්තයි අම්මයි. මේ එකම දුවයි තාත්තයි අම්මයි තියෙන ව්‍යුහය සුජිත් තියෙන්නේ දැන්නේ. දැන් තමයි අපි එක ළමයෙක් හදාගෙන ඒ ළමයව කණ්ඩ දිදී ලොකු කරනවා. දැන් ඔය එක ළමයා ඉන්න ගෙවල් වල හොඳට බලන්න 10කට කන්න ඕන දේ එකාට කණ්ඩ දීලා ඌට ආණ්ඩුවෙන් දෙන කලිසම් රෙද්දෙන් කලිසම් මහ ගන්න බෑ. ඒ පුටුවේ වාඩි වෙන්නත් බෑ. අර කතාවේ ඉන්න කුණ්ඩලකේසී පොහොසත් ඉන්නේ උඩ තට්ටුවේ. පිරිමියෙක් එක්ක යාළු වෙන්න තහනම්. තාත්තයි අම්මයි සිටුවරේකට බන්දලා දෙන්න හදනවා. අන්තිමට කුණ්ඩලකේසී උඩ තට්ටුවට වෙලා බලන් ඉන්නකොට එයාට පේනවා පාරේ හොරෙක් යනවා. ඒ හොරා මට ඕන කියලා කුණ්ඩලකේසී තාත්තට සටන් පාට කියන. තාත්තා බයේ මරන්න ගෙනියන මිනි මරුවාව දුවට බන්දලා දෙනවා. වෙන එකෙක් මරවනවා. එදා ඉඳලා මේ දුව මරන්න ගෙනිච්ච මැරයාව කාමරයක තියාගෙන කුණ්ඩලකේසිට ඕන වෙලාවට ප්‍රේම කරනවා. අන්තිමට මරන්න ගිය හොරාට හිතෙනවා යකෝ මැරුවනම් මීට වඩා ලාභයි. මොකද මේ ගෑණියෙක් මාව අත්අඩංගුවේ තියාගෙන ඒකිට ඕන වෙලාවට ආදරය කරන්න එනවා. පිරිමි ආදරය කරන්න කැමති පිරිමියට ඕන වෙලාවටනේ. අවසානයේදී මේ මැරයා තීරණය කරනවා මේකි රවට්ටලා කන්දට ගෙනහිල්ලා මරන්න ඕන. ගෙනහිල්ලා කුණ්ඩලකේසිට කියනවා මේ හොර දෙටුවා මං ඔයා මරන්න හදන්නේ. ඊට කලින් රත්තරන් ටික දෙන්න. ඒක මල්ලක් ගහගෙන කියනවා තෝමාව බලු කුක්කෙක් වගේ ඇති කළා. මොකද ලංකාවේ ගොඩක් ගෑනු ඇත්තටම කසාද බඳින්නේ කීකරු මිනිහෙක් හොයලා. මොකද කීකරු මිනිහෙක් හොයලා බැන්දම ඈ කරන්නේ මේ මිනිහව ඇති කරන එක. ඔය හුඟක් පිරිමින්ගේ කමීසේ ඌ කැමති එක නෙවෙයි ඔය ඇඳගෙන ඉන්නේ ගෑණි අන්දෝපු එක. හුඟක් පිරිමි ඉන්නේ ගෑනුන්ගේ අත්තඩංගුවේ. අපේ සිද්ධාර්ථ කුමාරයා බුද්ධත්වයේ ලැබුවේ හාමුදුරුවනේ යසෝදරාට නිදා ගන්න ඇරලා. අවදි වෙලා හිටියානම් උන්වහන්සේට බුදු බව ලබන්න බෑ. හොරෙන් දොර වහලා පැනලා ගියා. පිරිමි කීකරු වුණොත් පුතාලට මං කියන්නේ පිරිමි කීකරු වෙන්න එපා පුතේ. කීකරු වුණොත් වෙන්නේ කසාද බැඳලා ගෑනිට බයේ ඉන්න වෙනවා. එහෙම උන් දැන් ලංකාවේ වැඩි. ශ්‍රේෂ්ඨයෝ උපදින්නේ බිරිඳටත් එරෙහිව යාමෙන්. අපේ සිද්ධාර්ථ බුද්ධත්වයේ ලැබුවේ අකීකරුකමේ ප්‍රතිඵලයකට. සුද්ධෝදන කිව්වා යන්න එපා. යසෝදරත් කිව්වා යන්න එපා. මේ කියන දේ නාහපු සිද්ධාර්ථ පැනලා ගියා. පැනලා දුර්ලභ බුද්ධත්වයේ ලැබුවා. හොඳයි කීකරුණා නම් හොඳයි තාත්තේ මං ඉන්නම්. හොඳයි යසා මං ඉන්නම්. එහෙනම් තව රාහුලලා 10ක් 12ක් ගෙදර හැදෙනවා. බුදු උනේ අකීකරුකමේ ප්‍රතිඵලයට. කුණ්ඩලකේසී කතාවේ කුණ්ඩලකේසී කන්ද මුදුනෙන් මැරයා පෙරලනවා ප්‍රපාතෙට. ඌ මැරෙනකොට සුජිත් ගහක අත්තක ඉන්න දෙයියෙක් තුන් පාරක් සාදුකාර දෙනවා. හැම තැනම පිරිමි ශ්‍රේෂ්ඨයි. එසේ නැත මෙතන කුණ්ඩලකේසී ශ්‍රේෂ්ඨයි. ඒක ලංකා ඉතිහාසයේ දැන් තමයි පෙනෙන්න ගන්නෙ. මොකද සියලු වැදගත් තනතුරු දුවේ මං ඉස්සෙල්ලා කිව්වා වගේ දූලා දිනාගෙන හමාරයි.
පිරිමින්ට ඉතුරු වෙලා තියෙන්නේ පුතේ පාර්ලිමේන්තුවයි පළාත් සභාවයි පමණයි. මොකද මේ දෙකටම විභාග පාඩම් කරන්න ඕන නෑ. ඒ දෙකම ඕන මෝඩයෙකුට යා හැකි. අනිත් පාඩම් කරන සියලු විභාග වලින් දූලා ජයග්‍රහණය කරලා පුත්තුත් මේක වටහා ගන්න මම ආසයි මේ පන්තියේ පිරිමි ළමයිම ගොඩක් හිටියන. මගේ අන්තිම උපාධි පන්තියේ පේරාදෙණියේ හිටියේ සුජිත් 24යි. 24න් 23ක්ම දූලා. එකම කොල්ලයි හිටියේ. ඌත් ගෑණියෙකු වීමේ ලකුණු ක්‍රමයෙන් පෙන්නමින් හිටියා. හොඳ වෙලාවට මම විශ්‍රාම ගියා. නැත්තම් ඌ ගෑණියෙකු වීමේ උත්සවයට සහභාගී වෙන්නත් මට තිබුණා. ඒ තරමට පුතේ කාන්තා අධ්‍යාපනය ප්‍රබලයි. ඉතින් මෙහෙම කතා කරද්දී කුණ්ඩලකේසී ගැන මං ඔය කිව්ව දේවල් මම සුජිත්ට ඒ කාලෙම කියලා දුන්නේ. සුජිත් ඔබට ඒවා අලංකාර ලෙස කියයි. මම තෝරගත්ත තවත් සින්දුවක් අම්මා ගැන. මොකද වර්තමාන පරම්පරාවේ අම්මලා ගැන කවුරුත් ඔබ කවි ලිව්වද අම්මා ගැන? ඔබ ගුරුවරයෙක් ගැන කවි ලිව්වද කවදාවත්? ඉස්කෝලේ නෑ. අම්මා ගැන කවි ලියන්නෝ දැන් විරලයි. සවි අපි ජන කවියක් කියලා බලමු. අම්මා ගැන පැරණි මිනිස්සු කියපු. කුකුලා නැති ගෙදර එළි වෙනවා නොදැනේ. හරකා නැති ගෙදර රැවෙනවා නොදැනේ. බල්ලා නැති ගෙදර හොරු වෙනවා නොදැනේ. අම්මා නැති ගෙදර පණ යනවා නොදැනේ. හිරු එනවා නොදැනේ. එලි වෙනවා නොදැනේ. ඉස්සර අපිට ඔරලෝසු තිබුණේ නෑ. අපි 4ට නැගිටලා කුකුලා අඬන වෙලාවට පාඩම් කළා. අද කුකුලා නෑ. කුකුලා ඉන්නේ දැන් ෆ්‍රිජ් එකේ. අපි ෆ්‍රිජ් එක ළඟට යන්න ඕන කුකුලා නැගිට්ටවන්න. හරකා නැති ගෙදර රෑ වෙනවා නොදැනේ. ඉස්සර හරකා හවස 4ට ගාල ළඟ. වෙලාව බැලුවොත් 4යි. බල්ලා නැති ගෙදර හොරු එනවා නොදැනේ. ඔය සිංහල බල්ලෝ ඉන්නවනේ. සිංහල බල්ලෝ තරම් කේලම් කියන බල්ලෝ జాතියක් වෙන නෑ. ගාල්ලට හොරෙක් ආවොත් අම්බලන්ගොඩ බල්ලෝ බුරනවා. හොරා ඉන්නේ ගාල්ලේ. අම්බලන්ගොඩ බල්ලගේ සද්දෙට හික්කඩුවේ බල්ලොත් බුරන. හැබැයි හොරු ඉන්නේ ගාල්ලේ. අද අපි ඇති කරන්නේ ඇල්සේසන් බල්ලෝ. ඒකා බුරන්නේ පර්චස් 5ට පමණයි. ඌට පෙඩිග්‍රි දෙන පවුල විතරයි ඒ බල්ලා ආරක්ෂා කරන්නේ. සිංහල බල්ලා මුළු පලාතම රැක්කා. ඒකයි හොරු ආවේ නෑ. සුජිත් සුද්දෝ අපිට දෙපාරක් ගැහුවනේ. වෙල්ලස්සට එකපාරක්, මාතලේට තව පාරක්. අන්තිමට හාමුදුරුවනේ අපි තීරණය කළා සුද්දට ගහන්නේ නෑ. උන් අපිට හොඳටම ගැහුවා. අපි පෙරදුනා. ඒත් අපි තීරණය කළා මුන්ගෙන් පලිගන්න ඕන. එදා ඉඳලා අපි ලංකාවේ සියලුම බල්ලන්ට සුද්දන්ගේ නම් දැම්මා. රෙක්ස්, ලැසි, ටෝනි, මේරි. එක සිංහල බල්ලෙක් කියනද පුංචි බණ්ඩ බල්ලා? රම්මැණික බැල්ලි, හීම්මැණික බැල්ලි. එහෙම බැල්ලියෝ නෑ. අපිට සුද්ද අප්පිරිය වෙච්ච හින්දා අපි බල්ලන්ට සුද්දන්ගේ නම් දැම්මා. ඉදිරියේදීත් කවදාවත් සිංහල මිනිස්සුන්ගේ ගෑනුන්ගේ නම් අපි බල්ලට දාන්නේ නැහැ.
අම්මා නැති ගෙදර පණ යනවා නොදැනේ. මේ කවිය කිව්වේ දියණිවරුනි පුතණුවනි විභාගෙත් පේල් වෙච්ච ශිෂ්‍යත්වෙත් අසමත් වෙච්ච වැඩි අධ්‍යාපනයකුත් නැති අහිංසකයෙක්. අද අපි ශිෂ්‍යත්වෙ පාස්. හැබැයි අපි අම්මාට තාත්තාට කවි කියන්නේ නැහැ. අම්මලා අපිව හැඩගැස්සුවා ශිෂ්‍යත්වයට පහේදී. අපි හිතුවා ලෝකයේ ශ්‍රේෂ්ඨතම විභාගයේ ශිෂ්‍යත්වය. මම දැක්ක එක ඉස්කෝලේක ශිෂ්‍යත්වේ පාස් වෙච්ච අයට බැනර් එකක් ගහලා තිබ්බා ප්‍රින්සිපල්. විවේක කාලෙදි කොල්ලෝ ගල් වලින් කෙලලා ඒකේ හිල් ගොඩක්. ඒ පේල් වෙච්ච අය. 5 දෙනෙක් පාස් වුණාම ශිෂ්‍යත්වයේ පේල් වෙච්ච අය උන් අපතයෝද? ශ්‍රේෂ්ඨයෝ පේල් වෙච්ච අය. හේතුව මොකද්ද දන්නවද? ලංකාවේ ගුරුවරුන්ගෙන් 95ක් ශිෂ්‍යත්වය අසමත්. වෛද්‍යවරුන්ගෙනුත් 60ක් අසමත්. එහෙම තියෙද්දි අපි හොයලා බලන්න නන්දාමාලිනී ශිෂ්‍යත්වයේ පේල්. වික්ටර් රත්නායක පේල්. රෝහණ බැද්දගේ භාගයක් දුර ගිහිල්ලා පේල් බව සුවර් කියලා ආපහු ඇවිල්ලා. ඔය වසන්ත බණ්ඩාර දුක්ගන්නාරාල මේකට ආව ගිය අවුරුද්දේ එයත් පේල්. මම බදුල්ලෙන් ලිව්වේ. මම බදුල්ල දිස්ත්‍රික්කෙන් අති විශිෂ්ට විදියට ශිෂ්‍යත්වෙ පේල්. ලෝකය දිනන්නේ පුතේ අසමත් අයගෙන්. දූලමේ විභාගෙට ලියන්න. ඔබට සමහර විට සමත් බව වගේම අසමත් බවත් ඇති වෙයි. මම වැඩියෙන් කතා කරන්නේ අසමත් වෙච්ච අයට. අසමත් අයගෙන් තමයි පුතේ ලෝකය දුවන්නේ. පාර්ලිමේන්තුවේ മന്ത്രിවරු සියල්ලෝම ශිෂ්‍යත්වයේ අසමත්. රට කරවන්නේ ඒගොල්ලෝනේ. එහෙනම් මොකටද ශිෂ්‍යත්වයේ අසමත් කියන්නේ? ඒ ආකල්ප වලින් අපි ටික ටික මිදෙන්න ඕන. සුජිත් ගුරුතුමා දෙමව්පියනි මේ පන්ති කාමරේ උගන්වන්නේ ලිංගික අධ්‍යාපනයක් නෙවෙයි. මොකද එහෙම ලිංගික අධ්‍යාපනයේ උගන්වපු ඇතැම් සිංහල ගුරුවරු අද යන එන මං නැතුව ඉන්නවා. මේ වගේ සෙනග හිටපු ඔවුන්ට අද උන් හිටිතැන් නැති වුණා. හේතුව වෙන මොකුත් නෙවෙයි හාමුදුරුවනේ. බුදුදහම පැත්තකට දැම්මා. අපේකම නැති කළා. ඒ අපේකම සුජිත් උගන්වනවා මෑණිවරුනි පියවරුනි ඔබේ දරුවන්ට අම්මා රැකගත යුතු වස්තුවක් රැකගත යුතු කෙනෙක්. ඔන්න අපි ගුණදාස කපුගේ දකුණු පළාතේ හිටපු විශිෂ්ට ගායකයෙක් අද ජීවතුන් අතර නැති රම්බණ්ඩා සෙනවිරත්න ශූරීන් ලියපු අහලා බලමු. පැලනතිනේ අකාල මහදහිරසා තුරුලේ හංගාගෙනවා නුබතිමුණා අම්මේ පායනතුරු සිටි පියවර ඉටියා ඔබ සම්මේ නුවර භීතියට කරගෙන නින්දා වැහි බැගිරුණදා බිරිඳකගේ සෙනෙහ ගියා යෝධ ඇලෙන්නේ
විසිනිහස සුවඳ දිදී දැනුණා මට අම්මේ විසිනිහස සුවඳ දිදී දැනුණා මට අම්මේ කොළඹ අහස කළු කරගෙන මුහුදු හුළඟ හඬලනකොට ඔටුන්න බිම දාදුවගෙන එන්නද එක පුන්නේ එනතුරු ඉදිකට ළඟ ඉන්නවාද අම්මේ එනතුරු ඉදිකට ළඟ ඉන්නවාද අම්මේ මං එනතුරු ඉදිකට ළඟ ඉන්නවාද දවසක් පැල නැති හේනේ අකාල මහා වැහි වැස්සා තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුණා අම්මේ. අපේ සිංහල අම්මලා තාත්තා මැරුණොත් මේකේ දවසක් පැල නැති හේන කියන්නේ තාත්තා මැරිලා. මේ අම්මා අකාල මහා වැස්සේ පුතාට ඔළුවට අත තියාගෙන රැක්කා. ඒ කියන්නේ අම්මා දෙවෙනි කසාදයක් බැන්දේ නැහැ. හිටිපියවර හිටියා නුඹ අම්මේ. අම්මා දෙවෙනි කසාදයකට නොයා හිටිපියවරේ හිටියා. ඒ තමයි පරණ අම්මා. මිනිහා මලා කියලා වෙන කසාදයක් බැන්දේ නැහැ. කොල්ලා ඊට පස්සේ නීතිඥවරයෙක් වෙනවා කොළඹ. කොළඹ අහස කළු කරගෙන නින්දා වැහි වැගුරුනුදා බිරිඳකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ. කොළඹින් බැන්දට පස්සේ කොළඹ බිරිඳගේ ආදරේ හරියට යෝධ ඇල වගේ. යෝධ ඇල උඩින් හෙල්ලෙන්නේ නැතුව තියෙනවා. යෝධ ඇල යටින් ගලනවා. කොළඹ ගෑනුත් එහෙමයි. උඩින් චීත්තේ ඔසරි ඇඳන් ඉන්නවා යටින් කොයි වෙලාවෙ පණිත් දන්නේ. එකම වර්ෂාව අම්මා ඒ වර්ෂාවට දවසක් පැල නැති හේනේ කොල්ලා රැක්කා. කොළඹ වැස්ස වහිනකොට නින්දා වැස්ස මේ ගෑණි පැනලා ගියා. අවසානයේදී ඔහු කියනවා ඔටුන්න බිම දාලා අම්මේ මං ඔයා ළඟට එන්නද? මං එනතුරු ඉඳි කඩ ළඟ ඉන්නවාද අම්මේ. දෙමව්පියනි සුජිත් ඔබේ දරුවන්ට උගන්වන්නේ අපේකම. ඒ අපේකමදී අම්මා තරම් ශ්‍රේෂ්ඨ කෙනෙක් වෙන නැහැ. ගාල්ලේ ඉපදිච්ච මගේ අම්මා තමයි මට කවිකම ඉගැන්නුවේ. අම්මා තමයි මට ලෝකය කියලා දුන්නේ. අම්මගෙන් තමයි මං සියල්ල ඉගෙන ගත්තේ තාත්තටත් වඩා. හැබැයි අම්මා ශ්‍රේෂ්ඨ වගේම දුවනිවරුනි තාත්තාත් ශ්‍රේෂ්ඨයි. මොකද හේතුව මං ඉස්සෙල්ලම පෙරහැරක් බලන්න ගියේ අපේ අම්මත් එක්ක. අම්මා මගේ කකුල් දෙක මෙහෙම කරලා මං 2 වසරේ චරස් ගාලා මෙතර ගහගෙන අම්මා පෙරහැර බලන. අපේ අම්මා දන්නේ පොඩි කොල්ලෙක්ගේ කකුල් පළල් කරලා මෙහෙම ගැහුවම ඌට 33 කෝටියක් තරු පේන බව අපේ අම්මා දන්නේ. මං දහසක් තරු අතරින් පෙරහැර බලන. අපේ අම්මා බොරු කකුල්කාරයෙක් ඉන්නවා පුතේ හරි ලස්සනයි කිව්වා. මම මෙතනනේ මට පෙනුනේ උගේ පොළු දෙක. මං ඊළඟ දවසේ පෙරහැර බලන්න ගියේ තාත්තා එක්ක. තාත්තා ගත්ත මගේ කකුල් දෙක මෙහෙම උස්සලා හෙමින් මෙතන තිබ්බා.
බලන්න අපි තාත්තා චරස් ගාලා ගැහුවේ නැහැ. තාත්තා දෙකීමෙන් දන්නවා පුත්තුන්ට ළඟ ළඟ තරු පෙන්නන්න හොඳ නැති බව. හාමුදුරුවනේ එදා තමයි මම දැක්කේ අම්මා පෙන්නපු බොරු කකුල් කාර්යාට ඔළුවක් තියෙන බව. ඇත්තටම දුවේ අම්මා ශ්‍රේෂ්ඨද තාත්තා අතිශ්‍රේෂ්ඨයි. හේතුව තාත්තා තමයි උද්දිකාරෝ වර්ධනය කළා, ආලිංගිත්තා බදාගත්තා, චුම්බිත්වා ඉඹගත්තා, පියපුත්තකං ප්‍රියපුත්‍රයාව, රාජ මජ්ජං සුපටිත්තං රජවරු මැද්දේ ප්‍රතිෂ්ඨාපනය කළා උඩින් පුතාව. පිතුපාදන් නමාමහං. අපි 11 දෙනාම ඉපදුනේ ගේ ඇතුලේ වින්නබු කාමරේ. මන් දැක්ක මට පහළ මල්ලි ඉපදෙනකොට අම්මා වැදුන්ගෙයි කෙඳිරි ගානකොට තාත්තා එළියේ එහෙට දුවනවා මෙහෙට දුවනවා. මට බය හිතුණා අම්මට කලින් තාත්තට බබා හම්බ වෙයි කියලා. අපේ තාත්තා බය වුණේ අම්මා මැරුණොත් අර කට්ටිය කොහොමද හදාගන්නේ? ඉපදිච්ච ගමන් මාවත් වින්නබු අම්මා අරගෙන එන්නේ එළියට. තාත්තට පෙන්නනවා. තාත්තා තමයි මාව ඉස්සෙල්ලාම ආලිංගිත්තා බදාගත්තේ. මගේ නලලට ඉස්සෙල්ලාම ඉම්බේ චුම්බිත්වා තාත්තා. රාජ මජ්ජං සුපටිත්තං මාව රජවරුන්ටත් ඉහළ තැනක තිබ්බේ තාත්තා. පිතුපාදන් නමාමහන්. තාත්තා කොච්චර ශ්‍රේෂ්ඨද බලන්න. හැබැයි අපේ රැල්ලක් තියෙනවනේ හාමුදුරුවනේ ගෑනුම් විතරයි බුදු වෙන්නේ කියලා. අම්මා බුදු වේවා. ඒක ඉතින් අම්මලා හරි ආසයි යෝක අහගන්න. අපි බුදු වෙනවා කියලා. ඒ දුවේ තාම බුදු වෙලා තියෙන්නේ පිරිමිම විතරයි. පුදුමේ කියන්නේ ඊළඟට බුදු වෙන්නේ මෛත්‍රී. සිරිසේන හැම නෙවෙයි. මෛත්‍රී බෝධිසත්වය. ඇත්ත කතාව තාත්තා බුදු වෙන්න පෙරම් පුරන කෙනෙක්. හාමුදුරුවනේ අපේ පන්සල් වලින් කරන වැරද්ද තමයි පන්සලට ගෑනු රොත්ත පිටින් අරගෙන තාත්තලාට කඳුළු ගෑස් ගහලා එලවනවා. පල්ලිය කලේ පල්ලිය ඇතුළට පිරිමි විතරක් අරගෙන ගෑනු එලෙව්වා. අපි කලේ ගෑනු පන්සලට අරන් පියවරු පළවා හැරියා. රුවන්වැලි සෑය හැදුවේ පිරිමි. පැරකුම්බා සමුද්‍රය හැදුවේ පිරිමි. සීගිරිය හැදුවේ පිරිමි. ඒ ඔක්කොම දත්ත තියෙද්දී අපි අම්මා බුදු වේවා කියලා විතරක් කියනවා. තාත්තා කොච්චර ශ්‍රේෂ්ඨද කියලා ජන කවියෙකුගෙන් අහලා සින්දුවකට යන්න. වන්නලේ පා කරමින් දහඩියලේ කඳ හෙන්නිමේ සටන් කරන මාරසෙන ගමද යාන් වෙච්චි කිරි කුරහන් යායේ හරිමද කොන්නෙවනේ බුදු ඒවා අප්පත්තියේ අද. අපි අප්පුඩිය ගැහුවේ තාත්තාට. වාන් ඇලේ පාකරමින් දාඩියලේ කඳ. තාත්තා වාන් ඇලට බැහැලා නානවා. හේන් ඉමේ සටන් කරපු මාර සෙනග මැද තාත්තා දවල් ගස් කැපුවා. යාන් වෙච්ච කිරි කුරහන් යායේ හරි මැද කෝන් හෙවනේ බුදු වේවා අප්පච්චි අද. පොළොන්නරුවේ අනුරාධපුරේ තමයි කෝන් ගහ තියෙන්නේ. පුතා ඉල්ලා සිටින තාත්තේ උඹ බුදු වේයන් බෝගහක් යට නෙමෙයි. උඹ හැමදාම දවල්ට කෑම ගත්තු කෝන් ගහ යට.
තාත්තලා වෙනුවෙන් ඕනෑ තරම් කවි කිව්වා. ජනකවි ඕනෑ තරම් මගේ ළඟ තියෙනවා තාත්තා ගැන කියපු. ඒවා විකුණන්න අමාරුයි. අම්මා ගැන කවි හැදුවොත් හාමුදුරුවනේ විකුණ ගන්න ලේසි. තාත්තාගේ කවි සාහිත්‍ය බිඳ වැටුනේ කවි නැති හින්දා නෙමෙයි. ඒ කවිවලට ඉල්ලුමක් නැති හින්දා. අපේ සමාජයේ තාත්තා අම්මා බිඳ වැටිලා. ඉන්න අම්මලා තාත්තලා ටිකට කියන්නේ මම මෑණිවරුනි පියවරුනි මේ දූල පුතාලව කිසිදාක අතාරින්න එපා. ආදරය තියෙන්නේ බදා ගැනීම මත. මගේ පර්ස් එකේ තියෙන සල්ලි ටික පෙන්නුවොත් ඒක හැම කොලයක්ම දිග ඇරලා මන් තියෙන්නේ. පර්ස් එකේ සල්ලි දිග ඇරලා තිබුණොත් එයා පෝසතෙක් වෙනවා. සල්ලිත් කැමති ඒකට ආදරය කරන එකෙක්ගේ පර්ස් එකේ නවතින. සල්ලි කැමති නෑ. මන් දැක්ක පොලේ මිනිහෙක් 20 කොලෙන් කන හාරනවා. ඌ ජීවිතේට පෝසත් වෙන්නේ නෑ. මෑණිවරුනි ඔබේ දරුවා කොච්චර ලොකු වුණත් අතාරින්න එපා. නිතර බදාගෙන ඉන්න. විවාහෙත් එහෙමයි. ඉස්සර ගෑනු මිනිස්සු කසාද බැඳලා හැප්පි ලිඳට යන. ගෑණි මිනිහාගේ පිට උලනවා, මිනිහා ගෑණිගේ පිට උලනවා. වටේ ගෑනු බලන් ඉන්නවා. ඔන්න ගෑණිට බබා හම්බ වෙනවා. ආයි ගෑණි එන්නේ මිනිහා එක්ක නාන්ට. දැන් මිනිහා තනියෙන් ලිඳට ගිහිල්ලා ළඟ තියෙන පොල් ගහේ පිට උලවුලා පොල් ගහ පෙරලන්න හදනවා. ආදරේ ඉවරයි. ඕන ආදරයක් තියෙන්නේ බදා ගැනීම, ස්පර්ශය අල්ලා ගැනීම. කතාව ඉවර කරන්න කලින් එක සින්දුවක් තියෙනවා තාත්තා ගැන. පුතුනි මම ගියා කන්ද කාඩු කියන මත්ද්‍රව්‍ය තිප්පොලට. එතන ඉන්නවා පුතේ ළමයි 3000ක් කොල්ලෝ. 3000න් 2000ක් සේනපුර කැම්ප් එකේ, ඉතිරි 1000 කන්ද කාඩු කැම්ප් එකේ. දරුණු අවුව තියෙන සෝමාවති වෙහෙර ළඟ මේක තියෙන්නේ. මේ කොල්ලෝ 3000 බන්ධනාගාරයෙන් අල්ලපු 3000ක්. හැබැයි මේ 3000ට ලංකා ආණ්ඩුව දත් බුරුසුවේ පටන් සියල්ල නොමිලේ දෙනවා. තුවාය, සපත්තු, ජිම් එකේ ක්‍රීඩා කරන්න ඇඳුම්, වෛද්‍ය පහසුකම්, මං වගේ අයගේ දේශන ඔක්කොම දෙනවා. ඒත් මට දැක්කා ලංකාවේ අති විශිෂ්ට ගායකයෙකුගේ පුතා ඒකේ ඉන්නවා හිරකාරේ. කැලණි සරසවියේ මහාචාර්යවරයෙක්ගේ පුතෙක් ඉන්නවා මේ කඳවුරේ. ඔහු මගේ යාළුවෙක් තාත්තා. විශිෂ්ට නළුවෙක්ගේ පුතෙක් ඒකේ ඉන්නවා. පුතුන් ඔබටයි මම කියන්නේ මත්ද්‍රව්‍ය භයානකයි. යාළුවෝ මත්ද්‍රව්‍ය බොණ්ඩ කියලා කිව්වොත් මට පුළුවන්කමක් තියෙනවා නම් ලංකාවේ කොල්ලෝ ටික ගිහිල්ලා කන්දකාඩු කැම්ප් එකට පෙන්නන්න. එකෙක්වත් මත්ද්‍රව්‍ය ගහන එකක් නැහැ. මම ගිය සතියේ ගියේ ඊට සතියකට කලින් මත්ද්‍රව්‍ය කොල්ලෙක් ගහක එල්ලිලා මිය ගියා. ඒ වෙනුවෙන් කතාවකට මම ගියේ. මත්ද්‍රව්‍ය කියන්නේ පුතේ මහ භයානක දෙයක්. විකල්පයට අධ්‍යාපනයේ යොදා ගන්න අම්මලා තාත්තලා අතහැරිය හැම පුතෙක්ම නවතින්නේ කන්දකාඩු, සේනපුර. ඇත්තටම මේ කතාව මං කියන්න ඕන මේ දූල පුතාලට නෙවෙයි අම්මා තාත්තලට. මට අවස්ථාවක් ලැබුණොත් දෙමව්පියෝ විතරක් ගෙන්නන්න. මේ වරද කරන්නේ අම්මයි තාත්තයි. හොඳයි. අවසාන ගීතය තාත්තා ගැන කරුණාරත්න දියුල් ගනේ.
පියෙකුගේ දුක යාපාන මහදිය කඳ කලාවැවේ දරුසනේ හස දල්වාගෙන රැලි නංවා හඬා වැටේ පියෙකුගේ දුක කියාපාන මහදිය කඳ කලාවැවේ දරුසනේ හස දල්වාගෙන රැලි නංවා හඬා වැටේ පියෙකුගේ දුක කියාපාන මහදිය කඳ කලාවැවේ දරුසනේ හස දල්වාගෙන රැලි නංවා හඬා වැටේ නෙළුම් මලක් අදත් පිපෙයි සිරස නමා කලාවැවට සිරස නමා කලාවැවට පියෙකුගේ දුක කියාපාන මහදිය කඳ කලාවැවේ දරුසනේ හස දල්වාගෙන රැලි නංවා හඬා වැටේ පියෙකුගේ දුක කියාපාන මහදිය කඳ කලාවැවේ දරුසනේ හස දල්වාගෙන රැලි නංවා හඬා වැටේ මේ ගීතය අන්තර්ජාලයෙන් අරගෙන අහලා බලන්න. පියෙකුගේ දුක සංගවාගෙන මහ දිය කඳ කලාවැවේ. සීගිරියේ කාශ්‍යප රජුරුවන්ගේ තාත්තා ධාතුසේන. ඔහු ඇන්ද සීගිරි චිත්‍ර අතර සහ කවි අතර එක තාත්තෙක් ගැනවත් එක කවියෙක් ලියලා නැහැ. කලාවැව හදලා පලාත සරු කළේ ධාතුසේන මහ රජු. හැබැයි කලාවැවේ නෙළුමක් පිපිලා නෙළුම පාත් වෙනවා කලාවැවට ආචාර කරමින්. බොහෝ අය සීගිරිය ගරු කරද්දී දෙවෙනි සීගිරිය තමයි කලාවැව. පස්සේ මේක අහලා බලන්න. මං අද සමුගන්නේ මෙන්න මෙහෙම ප්‍රාර්ථනාවක් කරමින්. ඒ තමයි ඔබ සුජිත් සර් එක්ක ඉස්සරහට එන්න. අද මම සහභාගී වෙන ඇතැම් රූපවාහිනී වැඩසටහන් වල නිවේදකයා ගාල්ලේ ප්‍රබුද්ධ සමාජයේ ඉස්සර ඉගෙනගත්තු දරුවෙක්. ඒක මට කොච්චර ආඩම්බරයක්ද. මෙතන මම දේශනයක් පවත්ත පිහිටපු දුවෙක් හෝ පුතෙක්
මාව මෙහෙයවනවා සජීවී රූපවාහිනී විකාශන වලදී. අද මේ මුළු වැඩසටහනම දරුවන්ගේ මෙහෙයවන්නේ දරුවෝ. කලින් මුලින් කතා කරපු නිවේදකතුමා ඉස්සර මගේ මේ වගේම පුතෙක්. මෑණිවරුනි පියවරුනි ඔබේ දරුවාට ගීතය කවිය සාහිත්‍ය විතරක් නෙමෙයි පෞරුෂයත් උගන්වන පාසලක් හරි පුදුම සිංහල ඉස්කෝලේ වාසනාවක් තිබුණොත් ලබන අවුරුද්දෙත් මගේ කටහඬ මේ මට්ටමේම තිබ්බොත් නැවත එනවා. එතෙක් මේ දුවනිවලු පුතණුවන් අතරින් සුජිත් වගේ අය දහස් ගණන් බිහි වේවායි පතමින් නවතිනවා. හැමෝටම ආයිබෝවන්.